පුතලා අපි මීට කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා සමීකරණ පාඩමේ සරල සමීකරණ කියන මාතෘකාව. අද මම ඔයගොල්ලන්ට එක්ක සමීකරණ පාඩමේ දෙවෙනි මාතෘකාව කතා කරනවා. සමගාමී සමීකරණ දෙවන සමීකරණ ආකාරය සාකච්ඡා කරනවා මම ඔයගොල්ලන්ට එක්ක. හොඳයි බලමු දරුවනේ. සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. නොදන්නා පද එකට වඩා වැඩි. ඒ කියන්නේ අඥාත පද එකට වඩා වැඩි. එම අඥාත පදයන්ගේ ගුණිතයන් නොමැති අඥාතයන්ගේ දර්ශක එක වුණ සමීකරණ අපිට සලකන්න පුළුවන් සමගාමී සමීකරණ විදියට. දැන් උදාහරණයක් කිව්වොත් පුතාලා ඔබට පේනවා මෙන්න මේ වගේ x කියන්නේ එක අඥාතයක්, y කියන්නේ තව එක්කෙනෙක්. මේ දෙන එකතු වෙලා ඉන්නේ. ගුණිත පදයක් නෙවෙයි. x ධන y සමානයි 7. අපි මෙයා සලකන්න පුළුවන් සමගාමී සමීකරණයක් විදිහට. නොදන්නා පද දෙකක් තියෙනවා. අපි සරල සමීකරණ පාඩමේ කතා කරේ නොදන්නා පද එකක් තියෙන ප්‍රකාශන ගැන. හැබැයි ඒකේ වර්ග පද තිබුණේ නැහැ. ඒ කියන්නේ නොදන්නා පදේ දර්ශකය එකයි. අඥාතයේ දර්ශකය එකයි. තව මේ වගේම සමීකරණයක් ගමු බලන්න. x ඍණ y සමානයි 1යි. අපි මෙන්න මේ වගේ වට කියනවා සමගාමී සමීකරණ. ඒතර අපිට සාමාන්‍ය පෙළ විභාගෙදී මේ වගේ නොදන්නා පද දෙකක් අඩංගු සමගාමී සමීකරණ විසඳන්න එනවා. සමගාමී සමීකරණ විසඳනවා නම් පුතලා අනිවාර්යෙන් නොදන්නා පද ගන්න සමාන සමගාමී සමීකරණ ඕන. මම උදාහරණයක් ඔයාලට දුන්නේ. සමහරට මෙන්න මේක කියන්නේ මෙහෙම තිබ්බා සමගාමී සමීකරණයක් වෙනවා. කොහොමද? x ධන y ඍණ z සමානයි 15යි. ඔබට පේනවා නොදන්නා පද 3යි. 3යි x ඍණ y ධන z සමානයි 18යි. ඔබට පේනවා නොදන්නා පද 3ක් තියෙනවා. මෙහෙම නොදන්නා පද කිහිපයක් තියෙන සමගාමී සමීකරණ තියෙන්නත් පුළුවන්. අපිට ඒ විසඳලත් නොදන්නා පදවල අගයන් හොයාගන්න පුළුවන්. ඒතර නොදන්නා පද ගන්න සමානව සාමාන්‍ය සමගාමී සමීකරණයක සමීකරණ තියෙනවා. මේකද සමීකරණ 1යි සමීකරණ දෙකක් තියෙනවා. නොදන්නා පද 3යි නම් නේද? අනිවාර්යෙන් සමීකරණ අඩුම 3ක් ඕන වෙනවා. මෙන්න මේ වගේ සමානයි 15 හරි මේ වගේ නේද? නැත්නම් 10 නැත්නම් කැමති ඉලක්කමක් දාමු. දැනට 10යි කියලා දාමුකෝ නේද? නොදන්නා පද ගන්න සමීකරණ අවශ්‍ය වෙනවා සමගාමී සමීකරණ වල. සමා වෙන්න. අපි බලමු මේ වගේ සමගාමී සමීකරණයක් විසඳන්නේ කොහොමද කියලා. පුංචි උදාහරණයක් බලමු පුතාලා. a ධන b සමානයි 5යි. a ඍණ b සමානයි 1යි. සමගාමී සමීකරණ යුගලයක් තියෙනවා. අපි බලමු මේ සමීකරණය කොහොමද විසඳන්නේ කියලා. හොඳද පුතාලා? right. එතකොට සමගාමී සමීකරණ යුගලයක් විසඳන්න අපි මොකද කරන්නේ? මේ සමීකරණ අපි නම් කරගන්නවා. එතකොට අපිට සුළු කිරීම පහසුයි. මම මෙයා නම් කරනවා පළවෙනි සමීකරණය කියලා. මෙයාව නම් කරනවා දෙවෙනි සමීකරණය කියලා අපි නම් කරනවා. සමගාමී සමීකරණ පිළිබඳව 10 පන්ති ළමයි 9 ශ්‍රේණිය ඉගෙන ගත්තා. ඔබට මතක ඇති. මෙයා නම් කරා පළවෙනි සමීකරණය, මෙයා නම් කරා දෙවෙනි සමීකරණය කියලා. නොදන්නා පද දෙකක් තියෙනවා නම් අපිට දෙන්නගේ මගේ එක සමීකරණයක් හොයන්න බෑනේ. ඒ දෙක විසඳලා අපි නොදන්නා පද දෙකෙන් එකක් අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ අඥාත දෙකෙන් එකක් අපි අයින් කරගන්න ඕනේ. එහෙනම් අපි අයින් කරන්න යනකොට බලනවා පුතාලා මේ සමීකරණ දෙකේ කාගේද සංගුණක සමාන? මොකද සංගුණකයක් කියලා කියන්නේ? නොදන්නා පදේ නැත්තම් අඥාතය ගුණ වුණ සංඛ්‍යාව. එහෙනම් බලන්න මේකේ a කියන සංඛ්‍යාව a කියන අඥාතයේ ගුණ වෙච්ච සංඛ්‍යාව කීයද? 1යි. මෙතන a කියන එක්කෙනා ගුණ වෙච්ච සංඛ්‍යාව කීයද? 1යි. එහෙනම් ඔබට පේනවා a ගේ සංගුණක සමානයි. b ගාවට යමු. b ගේ සංගුණකය කීයද? 1යි.
මේ b ගේ සංගුණය කවුද? 1යි. එහෙනම් අපි හැම වෙලාවෙම බලනවා සමීකරණ විසඳද්දී සංගුණක සමාන අය ඉන්නවද? ඔව් මේක දෙන්නගෙම සමානයි. සංගුණක සමාන නම් අපි කැමති එක්කෙනෙක් මේක ඉවත්, ඒ කියන්නේ මේ සංගුණක සමාන කෙනා ඉවත් කරන්න අපි යනවා. අපි මුලින්ම බලන්නේ මොකද්ද පුතාලා? අංක 1ට බලන්නේ මොකද්ද? සමීකරණවල අඥාතයන්ගේ සංගුණක සමානද බලනවා. සමාන නම් මොකද අපි කරන්නේ? සමාන නම් අපි මොකද කරන්නේ? සමාන නම් ඒ සමාන එක්කෙනාගේ ලකුණ දිහා බලනවා. මෙයාගේ ලකුණ මොකද්ද පුතාලා? දාන. මෙයාගේ ලකුණ මොකද්ද පුතා? ඍණ. මෙයාගේ ධන. මෙයාගේ A වල සංගුණකේ ලකුණ ධනයි. B වල සංගුණකේ ලකුණ ඍණයි. මේ එක්කෙනෙක් ඍණයි අනිත් එක්කෙනා ධනයි. A ගේ සංගුණක දෙකම සමානයි. ලකුණ සමානයි. එහෙනම් අපි ලකුණ සමාන කට්ටිය ඉවත් කරන්න අඩු කරන්න ඕන. ලකුණ අසමාන කට්ටිය අයින් කරන්න අපි ඉවත් කරන්න ඕන. නේද? අපි මුලින් බැලුවා සංගුණ සමාන බැලීම බැලුවා සමාන නම් ලකුණ බලනවා. කාගේද? සංගුණක වල ලකුණ බලනවා. ලකුණ සමාන නම් අපි සමීකරණ අඩු කරනවා. අඩු කරයි. සංගුණකවල ලකුණ අසමාන නම් අපි මොකද කරන්නේ පුතාලා? සමීකරණ එකතු කරනවා. එකතු කර අපිට මේ දෙකෙන් කැමති එකක් මේකට කරන්න පුළුවන්. ඇයි ඒ? A ගේ සංගුණක සමානයි. ලකුණත් සමානයි. එහෙනම් අපිට පුළුවන් 1යි 2යි අඩු කරන්න ඕන. එහෙනම් අපිට පුළුවන් ඕනනම් A අයින් කරන්න එකෙන් දෙක අඩු කරන්න පුළුවන්. අඩු කරද්දී වඩා හොඳයි අඩු වෙන පැත්ත. දැන් මේකේ වම් පැත්ත A ධන B නේ. අඩු වෙන පැත්තට වරහණක් දාන එක හොඳයි අපිට. ඒතර සුළු කිරීම වර්ධින්නේ නැහැ. නේද? වරහණ ඉවත් කරා A ධන B ඍණයි ධනයි ඍණ A ඍණයි ඍණයි ධන B. පහෙන් එකක් ගියාම 4යි. ඇයි අපි අඩු කරේ? සංගුණකවල ලකුණ සමාන නිසා. කාගේද සමාන වුනේ? A කියන සංගුණකයේ ලකුණ සමාන වුණා. එහෙනම් අපිට පේනවා A ට ඉවත් වෙලා යනවා. එහෙනම් BB 2යි B සමානයි. උත්තරේ 4යි. අපිට B හොයන්න මොකද කරන්න පුළුවන්? ඔබ දන්නවා සමීකරණ පාඩම අපි ඉගෙන ගත්ත සරල සමීකරණ පාඩම. B වත් කරන්න B තනික B වල උත්තරේ හොයාගන්න අපි දෙක ඉලක්කම අයින් කරන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. ඇයි දෙකෙන් බෙදන්නේ? ගුණ වුණ සංඛ්‍යාව ඉවත් කරන්න අපි දෙකෙන් බෙදන්න ඕන. එහෙනම් අපිට උත්තරයක් වෙනවා B සමානයි 2යි කියලා. එහෙනම් B වල උත්තරේ අපි හොයාගත්තා. ඊට පස්සේ පුතාලා අපි A හොයන්න මොකද කරන්නේ? අපි හොයාගත්ත මෙන්න මේ උත්තරේ අර ඉහත සමීකරණ දෙකකින් කැමති එකට ආදේශ කරනවා. ආදේශ කරනවා. මම මේක ආදේශ කරන්න එකට B අගය එකට ආදේශය මෙයා පුත්‍රම එකට ආදේශ කරනවා. එක තියෙන්නේ පුතා මෙන්න මෙහෙමනේ. ඒකේ B ට මම දානවා 2යි කියලා. ආදේශය කියන්නේ ඒකට වෙනුවට යොදනවා. B වෙනුවටම 2 දානවා. දැන් මට පුළුවන් ඒ හොයන්න දෙක අයින් කරන්න දෙපැත්තෙම 2 ගානේ අඩු කරලා. මේ දෙකට මේ දෙක කැපෙනවා. A සමානයි 5න් දෙයක් ගියාම 3යි කියලා එනවා. ඔන්න අපි සමීකරණය විසඳලා ඉවරයි. එහෙනම් අපිට උත්තර ආවා A සමානයි 3යි B සමානයි 2යි. එහෙනම් පුතා අපිට මෙන්න මේ ආකාරයට පුළුවන් ඕනෑම සමගාමී සමීකරණයක් විසඳා ගන්න පුළුවන්. පුතාලා ඔයාලා ලියා ගන්න නම් මේ සටහන දා ගන්නවා නම් වීඩියෝ එක නතර පෝස් කරන්න නතර කරලා ලියා ගන්න. හරිද? අපි බලමු මේ ගානම තවත් ක්‍රමයකට හදලා. අපිට හදන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා නේද පුතා? පුතාලා මම කලින් අපි හැදුවේ
ලකුණ සමාන කෙනාන අපි අයින් කරේ. කියන්නේ සංගුණකයේ සමාන කෙනාව අයින් කරා. මම ඊළඟ පාර දැන් මේ ඊළඟ අවස්ථාවේ දැන් මේ ගාන මම හදනවා ලකුණ අසමාන කෙනා බලන්න b ගේ උඩ පළවෙනි සමීකරණේ b ගේ ලකුණ ධන සංගුණකයේ ලකුණ ධන දෙවෙනි සමීකරණේ b ගේ සංගුණකයේ ලකුණ ඍණ. ඒ නිසා මම තියාගන්න වෙනස් ලකුණු තිබුණොත් අපි ඒවා අයින් කරන්න එකතු කරන්න ඕන. නම් පළවෙනි සමීකරණයට අපි එකතු කරනවා දෙවෙනි සමීකරණය. එකතු කරද්දී වම් පැත්තට දකුණු පැත්ත වම් පැත්ත එකතු කරන්න ඕන. දැන් b ට b ගැපෙනවා a 2a 5 1යි 6යි. ඊට පස්සේ පුළුවන් මුළු සමීකරණම දෙකෙන් බෙදන්න. මෙයත් දෙකෙන් බෙදන්න පුළුවන් මෙයත් දෙකෙන් බෙදන්න පුළුවන්. a සමානයි 3යි කියලා උත්තරයක් එනවා. ඔන්න කලින් වගේම තමයි පුතා නේද? ඔන්න එකතු කරා නොදන්න එක පදයක් ඉවත් කරලා තේ හොයාගන්න. දැන් අපිට පුළුවන් a හි යගය පළවෙනි එකට ආදේශ කරලා b වල අගය හොයාගන්න පුළුවන්. මම ආදේශ කරන්න යන්නේ a ධන b සමානයි 5 කියන සමීකරණයට a වලට ආපු උත්තරය ආදේශ කරනවා. මට ආවේ 3නේ. මම ආදේශ කරා. දැන් අපි b හොයන්නේ කොහොමද? b හොයන්නේ මේ තුනේ ඉලක්කම අයින් කරලා නේද? එකතු වෙච්ච තුන අයින් කරලා අපි තුනක් අඩු කරන්න ඕන. දකුණු අත පැත්තෙම තුනක් අඩු කරා. මෙයාට මෙයා කැපිලා යනවා. b සමානයි 5න් 3ක් ගියාම 2යි කියලා එනවා. එහෙනම් අර කලින් හැදුව උත්තරේම අපට නැවත ලැබෙනවා. එතකොට අපිට සමීකරණයක ඕනෑම පදයක් ඉවත් කරගන්න පුළුවන්. එක්කෝ a නම් a b නම් b. ඒක නිසා පොඩ්ඩක් අවබෝධයෙන් බලලා ඔබට කැමති ක්‍රමයක හදන්න පුළුවන්. හරි. මම අනන්ත පුතා මේ වගේම තව ගානක් දෙනවා. ඔබ තනියම උත්සාහ කරමු බලන්න. x ධන y සමානයි 8යි 2x ඍණ y සමානයි 7යි. අපි බලමු දැන් මේක විසඳන්නේ කොහොමද කියලා. පුළුවන් අයට අවස්ථාවක් දෙනවා. ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරන්න. මම මේක හැම වෙලාවෙම පෝස්ට් කරන්න කිය ඉන්නේ නැහැ. ඔයාලට පුළුවන් අලුත් ගානක් දුන්න ගමන් වීඩියෝ එක පෝස්ට් කරලා තනියම ගාන හැදුවා. හදලා බලනවා උත්තරේ හරිද කියලා. ඉගෙන ගන්න ළමයි එහෙමයි. දැන් මේ නේද මේ තියෙන කාල සීමාවත් එක්ක අපිට පුළුවන් තමන්ගේ ඉදින් කටයුතු කරගෙන යන්න. ඉතින් මේ වගේ තාක්ෂණික දේවල් උපයෝග කරගන්න පුළුවන් ඔයාලට. රයිට්. එහෙනම් අපි බලමු හදන විදිය. මම නම් කරන පුතා මෙයා පළවෙනි සමීකරණය කියලා. මෙයා නම් කරන දෙවෙනි සමීකරණය කියලා. නම් කළ බලනවා කාගේද සංගුණක සමානයි. x ගේ සමානද? නෑ නේද? පළවෙනි x ගේ සංගුණක 1යි. පළවෙනි සමීකරණයේ x ගේ සංගුණක 1යි. මේ ඉස්සරහින් තියෙන 1. දෙවෙනි සමීකරණයේ x ගේ සංගුණකය 2යි. එහෙනම් සමාන නෑ. y ගේ y ගේ සමානයි. ඉස්සරහින් තියෙන 1. මෙයාගෙත් ඉස්සරහින් තියෙන 1. එහෙනම් සංගුණක සමානයි. පළවෙනි පියවර අපි බලන්නේ සංගුණක සමානද කියලා. ඔන්න මේක සමානයි. ඊට පස්සේ ලකුණ දිහා බලනවා. පළවෙනි එක්කෙනාගේ ලකුණ ධන, දෙවෙනි එක්කෙනාගේ ලකුණ ඍණ. එහෙනම් වෙනස් ලකුණු දෙකක් තියෙන්නේ. පුතාලා වෙනස් ලකුණු තියෙන සංඛ්‍යා ඉවත් වෙන්නේ එකතු කරාම. එහෙනම් අපි පළවෙනි සමීකරණයට එකතු කරමු දෙවෙනි සමීකරණය. මම එකතු වෙන දේ ලියනවා පස්සේ පියවරක් වැඩිවට කමක් නැහැ. x ධන y ධන 2x ඍණ y සමානයි 8 ධන 7. දැන් පුළුවන් මේකේ අපිට සුළු කරලා දාන්න. මේ අපිට පේනවා y ට y කැපෙනවා කියලා පේනවා. 2x ට x එකතු වුණාම 3x 8යි 7යි 15යි. මම වම් පැත්ත එකතු කරලා දකුණු පැත්ත එකතු කරා. දැන් අපිට x හොයන්න ඕනේ. දෙපැත්තම 3ෙන් බෙදන්න පුළුවන්. අපිට එනවා x සමානයි 5යි කියලා. ඔන්න පුතාලා අපි x වල අගේ හොයාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් මොනා කරන්නද? මේ ආපු උත්තරේ එකට හෝ දෙකට ආදේශ කරලා y වල අගේ හොයාගන්න පුළුවන්. ඒක අපේ ක්‍රමය. අපි පළවෙනි සමීකරණ දෙක
විසඳලා ගත්ත උත්තරේ x වල අගය අපි ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. x අගය පළවෙනි සමීකරණයට ආදේශය. මොකක්ද ආදේශය කියන්නේ? වෙනුවට ලියනවා කියන එක. x වෙනුවට 5 ලියනවා. එතකොට අපිට පුළුවන් y කියන එක නා හොයාගන්න. කොහොමද y හොයන්නේ? මෙතනින් 5ක් අඩු කරලා. එහෙනම් මේකෙමුත් 5ක් අඩු කරනවා. මෙයාට මෙයා කැපෙනවා. y සමානයි 3යි. ඔන්න අපි x වලගේ හොයාගත්තා. y වලගේ හොයාගත්තා. හොඳයි. අපි තවත් බලමු සමගාමී සමීකරණයක්. ඔබ තනියම උත්සාහ කරන්න. ඔන්න සමීකරණය. ඔබට පුළුවන් තනියම උත්සාහ කරලා m වල සහ n වලගේ හොයාගන්න. වීඩියෝ එක පෝස් කරන්න තනියම හදන්න. ඊට පස්සේ ඔබට ආපු උත්තරේ මම හැදුවට පස්සේ එනවද කියලා බලන්න. හරි. මම හිතනවා ඔබ හොඳට ඔබට මේක උත්තර ලබා ගන්න කියලා මම විශ්වාස කරනවා. මම හදන්නම් ගාන. මම නම් කරනවා මේ සමීකරණේ පළවෙනි සමීකරණය කියලා. මෙයා නම් කරනවා දෙවෙනි සමීකරණය කියලා. දැන් බලනවා කාගේද සංගුණක සමාන? m ගේ සමානද? නෑ නේද? මොකද m ට ඉස්සරහින් ඉන්නේ 1. පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය m ට ඉස්සරහින් ඉන්නේ 3. සංගුණක සමාන නෑ. එහෙනම් m ගේ වැඩ සමාන වෙන්නේ නෑ සංගුණක. අපි යනවා n ගාවට. n ගේ සංගුණක සමානද? ඔව්නේ. පළවෙනි සමීකරණය 2, දෙවෙනි සමීකරණය 2. සංගුණක සමානයි. සංගුණක සමාන නම් ලකුණ ගාවට යනවා අපි. ලකුණ බලන්න. පළවෙනි සමීකරණය ධන, දෙවෙනි සමීකරණය ධන. ලකුණ සමාන ඒවා ඉවත් වෙන්නේ අඩු කරාම. එහෙනම් පුතා අපිට පුළුවන් මේ දෙක අඩු කරන්න. එකෙන් අඩු කරනවා 2. අඩු කරද්දී අනිවාර්යෙන් අඩු වෙන පැත්තට වරහණක් යෙදීම අත්‍යවශ්‍යයි. ප්‍රකාශනයක අඩු වෙන පැත්තට නේ අඩු වෙන්නේ මෙයානේ. එතන ඉස්සරහෙන් අනිවාර්යයෙන් වරහණක් දාන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට වරහණ ඉවත් කරගන්න. කොහමද? m ධන 2යි n ඍණයි ධනයි ඍණ 3යි m ඍණයි ධනයි ඍණ 2යි n. 7න් 6ක් ගියාම 1යි. දැන් බලන්න මෙයාට මෙයා කැපෙනවා. මෙයා ඍණ මෙයා ධන හින්දා අඩු වෙනවා. 3න් 1ක් ගියාම 2යි m. හැබැයි ලොකු එක්කෙනාගේ ලකුණ. අඩු කරන හැම වෙලාවෙම ලොකු එක්කෙනාගේ ලකුණ දාන්න ඕනේ. මොකද මෙයා ධන මෙයා ඍණ හින්දා ලොකු එක්කෙනා ඍණයි. දැන් m හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම ඍණ 2කින් බෙදන්න පුළුවන්. මෙයාට මෙයා කැපෙනවා. අපිට එන උත්තරයක් m සමානයි ඍණ භාගයයි. මතක තියාගන්න භාග කියන්නේ පිළිතුරක්. මොකද භාග සංඛ්‍යාවක් උත්තරට අපිට එන්නත් පුළුවන්. ඒ නිසා තමයි මම මේ ගාන දුන්නේ ඔයගොල්ලන්ට. භාග සංඛ්‍යාව නැත්නම් බය වෙනවා. ආ උත්තරයක් ආවද ඒක හරියද? කවුම් උත්තරයක් එන්න ඕනේද නේද? එහෙම එකක් නැහැ. අපි ඊට පස්සේ කරන්නේ දැන් m හොයාගත්තා අපි. n හොයන්න මේ ආපු උත්තරේ එකට හෝ දෙකට ආදේශ කරනවා. එකට දාන්නම්. m හි අගය එකට m ට ආවේ ඍණ භාගය කියලා උත්තරයක් ආවේ අපිට. ධන 2යි n සමානයි 7යි. ඍණ භාගය මෙහෙට ගියාම මොකද වෙන්නේ පුතාලා? ධන භාගය වෙනවා. 7යි භාගය එකතු කරාම 7/4යි. නැත්නම් 7.5 කියලා තියන්න පුළුවන් ඕන නම්. අපි එහෙම ලියමුනේ කැමති ක්‍රමයක් ඈ. 7/4යිගේ 7.5යි කියන එක. එහෙනම් n හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා. n සමානයි 3යි 4 3 4 2 ඒවා 3යි. ඉතිරි 1යි 15 2 ඒවා 7යි. 14යි ඉතිරි 1යි 10ට 5යි. මෙන්න මේ වගේ උත්තරයක් එනවනේ.
ඔය වැරදි දශම ස්ථානේ පොඩි අවුලක් වුණා. දශම ස්ථානේ ඉන්න මෙතෙන්ට අපි. මම මේක කපන්නේ කීරකින්. n සමානයි 4 2 ඒවා 3යි එක මෙහෙට දුන්න දශම ස්ථාන පැත්තේ තියෙන අපි දශම තියන්න ඕන 5ට 2 ඒවා 7යි 14යි ඉතිරි එකයි 10ට 2 ඒවා 5යි. ඔන්න n වලගේ. මෙතන m වලගේ අපිට ආවේ ඍණ 0.5 කියලා ලියන්න පුළුවන්. ඔන්න පුතාලා අපි සමීකරණ දෙක විසඳලා නොදන්නා පද දෙකේ අගය හොයාගත්තා. පුතාලට මම තවත් ගානක් දෙනවා. හදලා බලන්න තනියම එන්න ගාන. වීඩියෝ එක පෝස්ට් කරන්න. ගාන හදන්න. උත්තරේ හරිද කියලා බලන්න. හරි පුතාලා මම මේක හිතන ඔයගොල්ලෝ හරි කියලා හදන්න පටන් ගන්නවා. මම මෙයා නම් කරනවා පළවෙනි සමීකරණය කියලා. මම මෙයා නම් කරනවා දෙවන සමීකරණය කියලා. නම් කරලා බලනවා කාගේද සංගුණක සමාන. x ගේ සමානද? පළවෙනි සමීකරණයේ x ගේ සංගුණකයේ 3. දෙවෙනි සමීකරණයේ x ගේ සංගුණකයේ 5. එන සංගුණක සමාන නැත. පළවෙනි එක x ගේ. හැබැයි y ගේ බලන්න. y ගේ සංගුණකය 2යි මේ y ගේ 2යි. එහෙනම් y ගේ සංගුණක සමානයි. y ගේ ලකුණ මෙයාත් ඍණ මෙයාත් ඍණ දෙන්නම ඍණ එකම ලකුණ. එකම ලකුණ තියෙන කට්ටිය ඉවත් කරන්න අනිවාර්යෙන් අඩු කළ යුතුයි. අපි ඉස්සෙල්ලා හැම ගානකම කරේ එකෙන් දෙක අඩු කරා. එකෙන් දෙකම අඩු කරන්න කියලා නීතියක් නෑ අපට. ඕනනම් දෙකෙන් එක අඩු කරන්නත් පුළුවන්. ඒක අඩු කරන් බලන්න. අර මම කලින් සඳහන් කරා වගේ අඩු වෙද්දී අඩු වෙන පැත්තට වරහණක් දාගන්න. 9 අඩු කිරීම 7යි. දැන් වරහන් ඉවත් කරාම මෙන්න මෙහෙම එකක් එන්නේ වලට ඍණයි ධනයි ඍණ ඍණයි ඍණයි ධන. 9න් 7ක් ගියාම 2යි. නේද? මෙයාට මෙයා කැපිලා යනවා. 5න් 3ක් අඩු කරාම 2යි x කියලා එනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමාන 1යි කියලා එනවා. ඔන්න අපිට සමීකරණය විසඳුවාම උත්තරය ආවා x සමානයි 1යි කියලා. අපි යමු ඊළඟ උදාහරණයට. මේක අපි y වලගේ හොයමු. y වලගේ හොයන්නේ කොහොමද? අපිට පුළුවන් පුතාලා x ට ආපු උත්තරේ එකට හෝ දෙකට ආදේශ කරන්න පුළුවන්. මම ලියනවා එක x හි අගය එකට ආදේශය. මම ආදේශ කරන්නයි යන්නේ. right. සමීකරණය මෙන්න මෙහෙමයි තියෙන්නේ. මට පුළුවන් x වෙනුවට එක ආදේශ කරන්න. 3 වරක් 3යි. ඒතකොට අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් පුතාලා. ඔයාලා දන්නවා. මම සුළු කිරීමක් කළොත් මම ඍණ 1 ධන කරලා මෙහෙට යනවා. එහෙම කරන්න පුළුවන්. නැත්නම් අපිට මෙහෙම පුළුවන් 3 2යි y sorry 3 ඉලක්කමින් එකතු වෙලා ඉවත් කරන්න අඩු කරනවා. 7මුත් 3ක් අඩු කරනවා. මෙයාට මෙයා කැපිලා යනවා. 7න් 3ක් ගියාම 4යි. දැන් අපිට පුළුවන් y හොයන්න දෙපැත්තම දෙකෙන් ඍණ දෙකෙන් බෙදලා. y ට y කැපෙනවා. 4ට 2 ඒවා 2යි ධනයි ඍණයි බෙදුවම ඍණ. එහෙනම් y වලට උත්තර අපිට එනවා ඍණ 2යි කියලා. හරි ඔන්න අපි x වලගයත් හොයාගත්තා. y වලගයත් හොයාගත්තා. මේ හදපු අපි හැම ගානක් මොකද වෙන්නේ? එකක හරි එක අඥාතයක හරි සංගුණකයේ සමාන වෙලා තියෙනවා. බාණ්ඩ පුතා මේ උදාහරණේ සංගුණක සමාන කෙනෙක් අපට හොයාගන්න පුළුවන්ද? බෑ නේද පුතා? ඇයි බෑ කියන්නේ? මම මෙයා නම් කරන පළවෙනි සමීකරණය කියලා. මෙයා නම් කරන දෙවෙනි සමීකරණය කියලා. පළවෙනි සමීකරණයේ x වල සංගුණක කීයද? 3යි. දෙවෙනි සමීකරණයේ x වල සංගුණක කීයද? 2යි. දෙන්න සමානද? නැහැ. x ගේ සංගුණකයේ සමාන නැත.
අපි ඊට පස්සේ යනවා y ගාවට. y ගේ සංගුණක සමානද බලන්නකෝ. ඒත් නෑ. පළවෙනි සමීකරණයේ y ගේ සංගුණක 1යි. දෙවෙනි සමීකරණයේ y ගේ සංගුණක 3යි දෙන්න සමාන නෑ. ඔන්න දැන් ඉස්සල ගන්න වඩා මේක පොඩ්ඩක් අපහැලිතාවයක් තියෙනවා නේද? මොකද්ද සංගුණක සමාන නෑ. එහෙනම් බලමු පුතාලා අපි සංගුණක අසමානයව වෙන් කරන්නේ කොහොමද කියලා. සංගුණක අසමාන සමීකරණ විසඳන්නේ කොහොමද කියලා බලමු. අපි මොකද කරන්න ඕන? සංගුණක සමාන නැත්නම් අනිවාර්යයෙන්ම සංගුණක සමාන කරගත යුතුයි. දැන් බලන්න අපි ඊට පස්සේ බලන්න කාගේද සංගුණක සමාන කරන එක අපට ලේසි කියලා. x පළවෙනි සමීකරණ x ගේ සංගුණකය 2 කරන්න බෑ අමාරුයි. දෙවෙනි සමීකරණ x ගේ සංගුණකය 3 කරන්න බෑ අමාරුයි. එහෙනම් අපිට x වෙනස් කරන්න ටිකක් අමාරුයි පුළුවන් බැරි නෑ අමාරුයි. හැබැයි y කියන එක කියලා බලන්නකෝ. පළවෙනි සමීකරණේ y ගේ සංගුණක 1යි, දෙකේ 3යි. එහෙනම් අපිට y ගේ ලේසියෙන් සංගුණ සමාන කරන්න පුළුවන්. කොහොමද? පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා. අය 3ෙන් ගුණ කරේ y ගේ සංගුණකය සමාන කර ගැනීම සඳහා. ඒ ගුණ වෙද්දී ඒ සමීකරණයේ තියෙන සියලුම පද ගුණ විය යුතුයි. මම ගුණ කරනවා 3 වරක් පළවෙනි පදේ 3යි, ඒ 9x 3 වරක් y 3y 3 වරක් ප 15යි. එයා නම් කරා 3 වෙනි සමීකරණය. අලුත් සමීකරණයක් හැදුන ගමන් අපි යාට අංකයක් දෙන්න පුළුවන්. right දැන් බලන්න. දෙවන සමීකරණයයි තුන්වෙනි සමීකරණය ගත්තොත් x ගේ සංගුණකයේ සමාන වෙලා තියෙන්නේ. y ගේ සංගුණකයේ සමාන වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඒක ඉවත් කරගන්න පුළුවන්. y ගේ සංගුණකයේ සමාන වුණාට ලකුණ මොකද වෙන්නේ බලන්න. ඒකත් සමානයි. සංගුණකත් සමානයි. ලකුණත් සමානයි නම් ඒ නොදන්නා පදේ අඥාත ඉවත් කරලා මොකද කරන්නේ? සමීකරණ දෙක අඩු කරනවා. අපි එහෙනම් තුන්වෙනි සමීකරණයෙන් අඩු කරමු දෙවෙනි සමීකරණය. දෙකෙන් තුන අඩු කරන්න ඕන කියලා නියතියක් නැහැ. මට ලේසියි 3ෙන් 2 අඩු කරා නම්. මම ලියනවා 9x අඩු කිරීම 3y සමානයි. එකෙන් අඩු කරනවා sorry. දෙවෙනි එක කවුද? 2x ඍණ 3y. මෙහෙම ලිව්වොත් වැරදි පුතා. අනිවාර්යෙන් අඩු වෙන පැත්තට වරහණක් යොදන්න ඕන. 15න් අඩු කරා එකක්. දැන් වරහන් ඉවත් කරමු. ඍණය ධනයි ඍණය ධන 15 වෙන එකක් 14යි. මෙයාට මෙයා කැපෙනවා 9න් 2ක් ගියාම 7x. දෙපැත්තම 7ෙන් බෙදුවා x සමානයි 2. ඔන්න x ගේ අගය නම් හොයාගත්තා. අපි යමු y ගේ අගය හොයාගන්න. කොහොමද y හොයන්නේ? x ට ආපු පිළිතුර එකට ආදේශ කරමු. එකට හරි දෙකට හරි ඕන එකට. ආදේශය. හරි අපි දාමු x ටගේ 3 වරක් x 2යි x කියන්නේ 2යිනේ. ඍණ y සමානයි 5යි. සමීකරණ නිවන තියෙන 3x ඍණ y සමානයි 5යි. මම x වෙනකොට 2 දැම්මා. 3 වරක් 2 6යි. ඕන්න දැන් හරි. දැන් y හොයන්න මොකද කරන්න අපි? අපිට පුළුවන් ඕන ඍණ y මෙහෙට ධන y මෙහෙට. එහෙමත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් 6 ඉලක්කම අයින් කරන්න දෙපැත්තෙන්ම 6ක් අඩු කරනවා. දැන් 6ට 6 අපිට ගියා. 5න් 6ක් ගියාම ඍණ 1යි. ඍණ y සමානයි ඍණ 1යි. ඍණ y හින්දා ධන කන ඉලක්කනේ ගුණ කරන්න පුළුවන් වාලට. ඒතර අපිට උත්තරයක් y සමානයි 1යි. y සමානයි 1යි. ඔන්න නොදන්නා සමීකරණයක් අපි විසඳුවා. අපි තවත් නේද? තවත් මේ වගේ චූටි ගානක් බලමු. ඔබ තනියම උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම. 2x ඍණ 3y සමානයි 10යි. x ඍණ 5y සමානයි 12යි. බලන්න මේකෙත් ඉස්සෙල්ලා වගේම සංගුණ සමාන කාගේද කියලා. නේද? පළවෙනි සමීකරණය කියලා මම නම් කරනවා මෙයාව. දෙවෙනි සමීකරණය කියලා නම් කරනවා මෙයාව. කාගේද සංගුණක සමාන? x ගේ සමාන නෑ නේද? පළවෙනි එක්කෙනාගේ සමීකරණයේ සංගුණකය 2යි x ගේ. දෙවෙනි සමීකරණයේ x ගේ සංගුණකය 1යි. y ගේ සංගුණකය පළවෙනි සමීකරණේ 3යි, දෙවෙනි සමීකරණේ 5යි. සංගුණක සමාන නෑ. එහෙනම් අපි සංගුණක සමාන කරගන්න ඕනේ.
අපිට ලේසි කාගේ සමාන කරොත්ද? 3 5 කරන්නත් බෑ 5 3 කරන්නත් බෑ අපිට දෙන්න මෙන්න 15 කරන්න වෙනවා. හැබැයි ඊට වඩා ලේසි මෙතන 1 කියන එක නම් 2 කරන්න පුළුවන් දෙකෙන් ಗುಣ කරලා. ඒක නිසා මම දෙවෙනි සමීකරණය ಗುಣ කරනවා 2කින්. දෙවරක් x 2x දෙවරක් 5 10යි දෙවරක් 12 24යි. මෙයා නම් කරනවා තුන්වෙනි සමීකරණය කියලා. දැන් ඔබට පේනවා පළවෙනි සමීකරණයේ තුන්වෙනි සමීකරණේ සංගුණක සමානයි. පළවෙනි සමීකරණයේ x ගේ සංගුණකය 2යි තුන්වෙනි එකේ x ගේ සංගුණකය 2යි. එහෙනම් සංගුණක සමානයි. සංගුණක සමාන වුණාම ලකුණ දිහා බලනවා. පළවෙනි එකේ ලකුණ ධන දෙවෙනි එකේ ලකුණත් ධන. එහෙනම් ලකුණ සමාන හින්දා අපි සමීකරණ දෙක අඩු කරමුනේ. එහෙනම් මම තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා පළවෙනි සමීකරණය. කලින් සඳහන් කරා වගේ අඩු වෙනකොට අඩු වෙන පැත්තට අනිවාර්යෙන් වරහණක් දාන්න. නැත්තම් උත්තර වර්ධින්න පුළුවන්. වම් පැත්තෙන් වම් පැත්ත, දකුණු පැත්තෙන් දකුණු පැත්ත. 24න් අඩු කරනවා 10ක්. හොඳයි. ඍණයි ධනයි ඍණ වරහන් ඉවත් කරා මම. ඍණයි ධන වරහන් ඉවත් කරගත්තා. 24න් 10ක් ගියාම 14යි. මෙයාට මෙයා කැපෙනවා. මෙයා ඍණ මෙයා ධන හින්දා අපිට අඩු කරන්න පුළුවන්. 10න් 3ක් ගියාම උත්තරේ 7යි. ලොකු එක්කෙනාගේ ලකුණ. එහෙනම් y හොයන්න අපිට දෙපැත්තම ඍණ 7න් බෙදන්න පුළුවන්. 4 7 කැපෙනවා y සමානයි 14ට 7 ඒවා 2යි ධනයි ඍණයි බෙදුවම ඍණ උත්තරයක් අපට එන්නේ. එහෙනම් y වලගේ හොයාගත්තා. එහෙනම් y වලගේ හොයාගෙන අපිට පුළුවන් x ගේ හොයන්න. අපි දාමු 2ට. මොකද 2 ලේසියි. මොකද ඔබට පේනවා x විතරයි මෙතන තියෙන නිසා මම මොකද කරන්නේ? y යගේ ආදේශ කරනවා 2ට. x ඍණ 5 ගුණ කිරීම ඍණ 2. මොකද y වලගේ නේද ඍණ 2යි. ලකුණත් ආර්ථ කරාම වරහණක් දැම්ම සාමාන්‍යයෙන් ලකුණක් එක ආදේශ කරද්දී වරහණක් දාන එක අපිට සුළු කිරීම වර්ධින්නේ නැහැ. 5 2 10යි ඍණයි ගුණ වුණාම ධන වෙනවා. එහෙනම් අපිට පුළුවන් x හොයන්න මේ 10 අයින් කරගන්න. සමීකරණ දෙපැත්තම 10ක් අඩු කරලා මෙයාට මෙයා කැපෙනවා. x සමානයි 2යි කියලා එනවා. ඔන්න අපි y වලගේත් හරි x වලගේත් හරි. ඒත් මේ විදිහට ඔබට පුළුවන් සංගුණක අසමාන සමීකරණයක් වුණත් විසඳ ගන්න පුළුවන්. තවත් ගැටලුවක් තියෙනවා උත්සාහ ගන්න බාන පුතාලා. මෙම ගැටලුව අර ගැටලුවට වඩා පොඩ්ඩක් වෙනස් නේද? මොකද්ද මේකේ වෙනස? වෙනස් තමයි මේකෙත් අර කලින් ගණන් වගේම සංගුණක නම් අසමානයිනේ. මෙයාගේ සංගුණකේ 5 මෙයාගේ සංගුණකේ 2 මෙයාගේ 3 මෙයාගේ 5 සමාන නැහැ. කාගෙද සමාන කරමු. හැබැයි අර ඉස්සල වගේ පහසුවෙන් එක සමීකරණයක් විතරක් ගුණ කළා අපිට සංගුණ සමාන කරන්න බෑ පුතාලා මේ ගැටලුවනේ. ඇයි අපිට 5 2 කරන්නත් බෑ 2 5 කරන්නත් බෑ 3 5 කරන්නත් බෑ. එහෙනම් අපිට දෙන්නම එක පොදු අගයකට ගන්න වෙනවා. මම ඒ නිසා මේ y ගේ සංගුණක සමාන කරන්නම් දෙකම 15 කරලා. එහෙනම් මම පළවෙනි සමීකරණේ ගුණ කරනවා 5න්. ඒතර මට පුළුවන් දෙන්න සමාන කරගන්න. ඒතර ගුණ වෙද්දී ඔබ දන්නවා සෑම පදයක්ම 5න් ගුණ වෙන්න ඕනේ. හැම පදයක්ම 5 25x 5 3 15y 5 4 20යි. මම එයා නම් කරන තුන්වෙනි සමීකරණය කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මම දෙවෙනි සමීකරණය ගුණ කරනවා 3න්. මොකද දෙන්නම 15 කරන්න ඕන නිසා. 3 වරක් 2 6x 3 වරක් 5 15y 3 වරක් 14 3 වරක් 4 12 ඉතිරි 1යි 3 වරක් 3 1 7 42යි. එයා නම් කරා හතරවෙනි සමීකරණය. දැන් ඔබට පේනවා තුන්වෙනි සමීකරණේ හතරවෙනි සමීකරණේ සංගුණක සමානයි. ලකුණ
ලකුණ අසමානයි. එහෙනම් අපිට පුළුවන් මේ දෙන්න එකතු කරන්න. එකතු කරලා ඒ නොදන්නා පදේ ඉවත් කරගන්න පුළුවන්. එකතු කරද්දී වම් පැත්තට වම් පැත්ත, දකුණු පැත්තට දකුණු පැත්ත. දැන් මෙයාට මෙයා කැන්සල් වෙනවා. 25 6 එකතු කරාම 31යි, 42යි 20යි 62යි. එහෙනම් අපිට පුළුවන් x හොයන්න දෙපැත්තම 31න් බෙදන්න. මෙයත් බෙදුවා 31න්. 31න් බෙදුවා. 31ට 31 කැපෙනවා x සමානයි 62ට 31 ඒවා 2යි. ඔන්න අපිට x ළඟ ආවා 2යි කියලා. එහෙනම් සංගුණක අසමානවත් පුතල අපිට පුළුවන් ඒවා සමාන කරගෙන නොදන්නා පදේ හොයාගන්න පුළුවන්. අපි y වලගේ හොයමු. මම y වලගේ හොයන්න x යාගේ ආදේශ කරන්නේ එකට නෙවෙයි. ඍණ ලකුණක් එක්ක තීද ගොඩාක් ළමයි පටලවා ගන්න ඉඳ මම ධන ලකුණ තියෙන අවස්ථාවට ආදේශ කළා මට ලේසි. මම x යාගේ දානවා 2කට. ආදේශය. next තාව උත්තරේ දාන්න පුළුවන් අපිට දෙවෙනි සමීකරණයට. x කියන්නේ 2යි කියලා ආවේ. 2 වරක් 2 4යි 4 තියෙන්නේ නේද? අපි x වලට 2 ඉලක්කම දැම්මා. ඒතර මෙතන ගුණ කිරීමක් කරනවා 2 වරක් 2 4 වුණා. අපිට 4 අයින් කරන්න පුළුවන් දෙපැත්තේම 4ක් අඩු කරලා මෙයාට මේ අඩුල යනවා 5යි y සමානයි 10යි දෙපැත්තම 5න් බෙදුවම y සමානයි 2යි කියලා එනවා. තරොන්න අපි ඒ සමගාමී සමීකරණ විසඳගත්තා. ලොකු ගැටලුවක් නෙවෙයි ඔබට තේරෙන්නේ නැති මං හිතන්නේ. ඔබට පුළුවන් මේ ඊළඟ ගැටලුව බලන්න. ඔබට පුළුවන් මේ ගැටලුවත් ඉහත ආකාර විසඳ ගන්න පුළුවන්. පුතාලා මේක ඉස්සලා උත්සාහ කරන්න වීඩියෝ එක පෝස්ට් කරලා ඊට පස්සේ උත්තරේ හරිද කියලා බලන්න. වීඩියෝ එක ප්ලේ කරලා. හරි මම හිතනවා ඔයගොල්ලෝ මේක උත්සාහ කරා කියලා. මම හදනවා මම නම් කරන මේ සමීකරණ 1 කියලා. මෙයා නම් කරන 2 කියලා. දැන් බලනවා කාගේද සංගුණක සමාන. A ගේ සමානද? නෑ නේද පුතා? A ගේ සංගුණකේ 4යි මෙතන සංගුණකේ 5යි සමාන නෑ. B ගේ සමානද? ඒත් නෑ. එහෙනම් A ගේ සමාන නෑ B ගේ සමාන නෑ. ඒ නිසා පුතා මම මොකද කරන්නේ? එක්කෙනෙක්ව සමාන කරගන්න. මම පළවෙනි සමීකරණ මේ B ගේ සමාන කරනවා මම. නම් අපිට පුළුවන් දෙන්නම 15 ගන්න. අපි මෙහෙම කරමුකෝ. අපි කලින් ගානේ B සමාන කරලා මම A ගේ සමාන කරනවා. A ගේ සමාන කරන්නේ මම පළවෙනි එක්කෙනා ගුණ කරනවා 5න්. ඇයි ඒ? දෙන්නම 20 තමයි මට කරන්න වෙන්නේ නේ. නැත්තම් 4 5 කරන්නත් බෑ 5 4 ගන්න බෑ දෙන්නම 20 කරන්න පුළුවන්. ඒ නිසා මම පළවෙනි සමීකරණය ගුණ කරනවා 5න්. 5 4ක් 4 20යි. 5 4ක් 5 25යි B. 5 4ක් 1 ඍණ 5යි. ඒක නම් කරා තුන්වෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය ගුණ කරනවා මම 4න්. 4 වරක් 5 20යි. 4 වරක් 3 12යි. 4 වරක් 8 32යි. මම එයා නම් කරා හතරවෙනි සමීකරණය. ඔන්න දැන් අපිට පේනවා A ගේ සංගුණක සමානයි. හැබැයි ලකුණ අසමානයි. ලකුණ සමානයි සමා වෙන්නේ. සංගුණක සමානයි ලකුණ සමානයි. ඒ නිසා මට ඉවත් කරන්න අඩු කරන්න වෙනවා. 3න් 4 අඩු කරන එක ශ්‍රී පැටල වෙනවා. එහෙනම් 4න් 3 අඩු කරන්න. ඔබට කැමති මේක කරන්න පුළුවන්. 4න් අඩු කරන තුන්වෙනි සමීකරණය. එතකොට 20යි A ඍණ 12යි B ගෙන් අඩු කරනවා. හරහානක් දාන්න අඩු වෙන පැත්තට අනිවාර්යෙන් 20යි A දන 25යි B. 32 අඩු කිරීම පහ දාන්නේ නැහැ. මොකද එතන ඍණ පහක් තියෙන ඉඳලා ඍණ ලකුණක් තියෙන මම ඒක වරහණක් දාලා ලියනවා. දැන් වරහණ ඉවත් කරනවා 20යි A ඍණයි ධනයි ඍණ ඍණයි ධනයි ඍණ ඍණයි ඍණයි ධන නේද?
මේ ඍණයි ගුණ කරා. වරහන් ඉවත් කරගත්තා. මෙයාගෙන් ගුණ කරා, මෙයාගෙන් ගුණ කරා. දැන් මෙයාට මෙයා කැන්සල් වෙනවා. මේ දෙන්න එකම ලකුණ එකතු කරා 37යි. දෙන්නම ඍණ හින්දා ඍණ 37යි. 32යි 5යි 37යි. එහෙනම් දෙපැත්තම ඍණ 37න් බෙදනවා. B හොයන්න. මෙයාට මෙයා කැපෙනවා. උත්තර එනවා අපිට B සමානයි 1යි. ධනයි ඍණයි බෙදුවම ඍණ 1යි. එහෙනම් B වල උත්තර අපිට එනවා ඍණ 1යි කියලා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? කලින් වගේම B හි අගය ආදේශ කරමු නේද? B හි අගය එකට ආදේශ කරනවා. ඍණ ලකුණක් ආදේශ කරපම වරහණක් දානවා. ඍණ ලකුණක් ආදේශ කරනින්දා පස්සරක් එක 5යි ධනයි ඍණයි ඍණ. ඍණ 5 අයින් කරන ධන 5ක් එකතු කරන්න ඕන. ඔබ දන්න සමීකරණ පාඩම. ඍණ සංඛ්‍යාවක් ඉවත් කරන්න නේද? අනේ අඩු කිරීම 5ක් ඉවත් කරන්න එකතු කිරීම 5ක් එකතු ලියන්න ඕන. මේ පැතරත් 5ක් එකතු කරා. මෙයාට මෙයා කැපුණා. 5න් යක් ගියාම 4යි. 4යි ඒ සමානයි 4යි. දෙපැත්තම 4ෙන් බෙදුවා. ඒ සමානයි 1යි. A වලගියත් හොයාගත්තා. B වලගියත් හොයාගත්තා. හොඳයි අපි සමීකරණ කීපයක්ම සිදුවා. අපි බලමු පුතාලා වගන්ති කියන්නේ අපි වචනෙන් ප්‍රකාශ කරපු සමීකරණ ගැටලුවක් තිබුණොත් අපි කොහොමද ඒක හදන්නේ කියන එක. ඔබට පේනවා මේක වචනෙන් තමයි ප්‍රකාශ කරලා තියෙන සම්පූර්ණ ගණනම. අපිට විභාගෙදී ගොඩාක් වෙලාවට සමගාමී සමීකරණ පාඩමින් එන්නේ සාමාන්‍ය පෙළ විභාගෙදී නම් සමගාමී සමීකරණ ගොඩනගා විසඳන්න තමයි එන්නේ. සමීකරණ ගොඩනගා ලකුණු වෙනම වෙන් වෙනවා. සමීකරණ ලකුණු වෙනම වෙන් වෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද වචනෙන් ප්‍රකාශ කරපු සමීකරණයක මේ ගැටලුවක වාචික ප්‍රශ්නයක අපි බලමු කොහොමද සමගාමී සමීකරණ යුගලය ගොඩනගා ගන්න කියලා. අපිට උදාහරණයක් දීලා තියෙනවා. බලන්න කියලා බලන්න. දිනිදිගේ පියා ඇයට මෙසේ කියයි. දැන් මගේ වයස ඔබේ වයස මෙන් දෙගුණයකි. වසර 20කට පෙර මම ඔබ මෙන් 4 ගුණයක් වයස් වීමි. සමගාමී සමීකරණ ඇසුරෙන් දිනිතිගේ හා පියාගේ වයස වෙන වෙනම සොයන්න. මේකෙදී අපිට විභාගේ නම් උදව් කරනවා. අපිට පුළුවන් සමගාමී සමීකරණ නොදන්නා පද දෙකක් යොදා ගන්න පුළුවන්. පද කිහිපයක් යොදා ගන්න පුළුවන්. ඒ නිසා මම ගන්නවා දිනිතිගේ වයස ගන්නවා මම x කියලා. පියාගේ වයස ගන්නවා y කියලා. එහෙම අරගෙන මේ ප්‍රශ්නය කියවන යන ගමන් පුතාලා මම සමීකරණය ගොඩනගනවා. කියමු බලන්න. දැන් මගේ වයස. ඒ කියන්නේ තාත්තා තමයි මේ කියන්නේ. පියාණ කියනවා කියන්නේ පියා ඈට මෙසේ කියයි. දැන් මගේ වයස කියන්නේ පුතා y. දැන් මගේ වයස ඔබේ වයස. ඒ කියන්නේ දුවගේ වයසනේ. ඔබේ වයස මෙන් දෙගුණයකි. දැන් තාත්තගේ වයස දුවගේ වයස වගේ දෙගුණයක් කිව්වනම් අපිට මේක දෙක සමානයි නේ. එහෙනම් තාත්තගේ වයස සමානයි දුවගේ වයසේ දෙගුණයට. මෙන්න පුතාලා පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය. අපිට ඕන මේක ලියා ගන්න පුළුවන් මෙන්න මෙම y 2x මෙහෙට ගේන්න පුළුවන්. අඩු කිරීම 2x සමානයි 0යි කියලා. අපි මෙයා නම් කරනවා පළවෙනි සමීකරණය කියලා. ඊළඟට පුතාලා මම යනවා ඊළඟ කොටස කියවන්න. වසර 20කට පෙර මොකද වෙන්නේ? මම ඒක මෙතනින් ලියා ගන්න පුතා. වසර 20කට පෙර පුතා මොකද වෙන්නේ? දුව x නම් දුවගේ වයස අවුරුදු 20ක් අඩු වෙන්න ඕන. වසර 20කට පෙරනේ. තාත්තා y නම් තාත්තගේ වයසත් අවුරුදු 20ක් අඩු වෙනවා. වසර 20කට පෙර කියපු හින්දා මම ඒක පැත්තකින් ලියාගත්තා. මේ දැන් වයස. මේ වසර 20කට පෙර වයස. කියනවා වසර 20කට පෙර මම ඔබ මෙන්. කවුද මම? තාත්තා. කවුද තාත්තා? මෙන්න තාත්තා. වසර 20කට පෙර තාත්තගේ වයස y අඩු කිරීම 20යි. ඔබ මෙන් 4 ගුණයක්. කවුද ඔබ? දුව.
එහෙනම් මෙන්න මේක තමයි දුව වයස. ඒ වගේ 4 ගුණයක්. ඇයි වරහණක් දැම්මේ? ප්‍රකාශනීය වගේ x ඍණ පළ දෙකක් තියෙනවනේ. ඒක වගේ 4 ගුණයක් කියනකොට අපි වරහණ දාලා තමයි ලියන්න ඕනේ. ඔන්න ලියාගත්තා. අපිට මේක දැන් විසඳලා පුළුවන් අර සුපුරු සමීකරණ හදාගන්න. විසඳුම් බලන්න අපි එන y ඍණ 20 4 වරක් x 4යි x 4 වරක් 20 80යි. දැන් මට පුළුවන් 4x සමාලකුණ මේ පැත්තට ගේන්න. එතකොට අපිට එනවා y ඍණ 4යි x ඍණ 20 මෙහෙට ගේන්න පුළුවන්. නේද පුතාලා? ඍණ 20 මෙහෙට ධන 20 වෙනවා. තව ටිකක් මේක සුළු කරොත් ඔබට යන සමීකරණයක් මෙන්න මේ වගේ. ඍණ 60යි. එහෙනම් මට උන ආපු සමීකරණය මම ලියනවා y ඍණ 4යි x සමානයි ඍණ 60යි. මේක පුතා දෙවෙනි සමීකරණය. ඔන්න හොඳට ගාන කියවලා සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ගත්තා. එහෙනම් පුතාලා මම මේක විසඳන්න යන්නේ නැහැ. මොකද අපි සමගාමී සමීකරණ විසඳන ගැටලු ගොඩාක් හැදුවා. ඒක නිසා පුතාලා ඔයාලා මේක හදලා උත්තර පහලින් කමෙන්ට් කරන්න නේද? මේ වගන්ති ගණන් වල දැන් අපි ප්‍රශ්නාංක 1 කියලා හරි කමන්න දාලා ප්‍රශ්නාංක පිළිවෙල මත බලලා ප්‍රශ්නාංක මම මේ දාලා නැහැනේ. ප්‍රශ්නාංක 1 කියලා ලියලා නැත්නම් දිදිගේ වයස මෙච්චරයි. එයාගේ පියාගේ වයස මෙච්චරයි කියලා කමෙන්ට් කරන්න වීඩියෝ එකේ යටින්. සමගාමී සමීකරණ ගොඩනගන විදිහ විතරක් මම ඔයාලට කියලා දෙන්න. හේතුව අපි විසඳන ගණන් ගොඩක් හදපු නිසා. ඊට අපි බලමු තවත් සමීකරණයක් ගොඩනගන්නේ කොහොමද කියලා බලන්න කියලා බලන්න. ඒක නම් සරල ගැටලුවක්. සරල ගැටලුවක්. ඔබට පුළුවන් එක හදාගන්න. බලන්න. සංඛ්‍යා දෙකක ඓක්‍ය 10ලු අන්තරය 2ලු. ඒක ලේසිනේ. සංඛ්‍යා දෙක අපට දීලා එක සංඛ්‍යාවක් x ඒ දෙකේ එකතුව 10යි ඓක්‍ය 10 එකතුව 10යි. අන්තරය කියන්නේ අඩු කරන්න ඕනේ. අඩු කරාම උත්තරේ 2යි. මෙන්න සමගාමී සමීකරණ යුගලය. ඔබට පුළුවන් මේක විසඳලා නේද? සංඛ්‍යා දෙකෙන් එක් සංඛ්‍යාවක් මේක අනිත් සංඛ්‍යාව මේක කියලා වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. අපි යමු ඊළඟ ගැටලුවට. කියවන්න බලන්න. පෑන් දෙකක් හා පැන්සලක් මිලදී ගැනීමට යන වියදම රුපියල් 40ක්ලු. පෑනක මිල පීනේ පුතා. පෑන් දෙකක් ගන්නවලු. එක පෑනක් පීනං පෑන් දෙකක් මිලට ගන්න කීයක් අපිට වියදම් වෙයිද? පෑනක මිල පී. පෑන් දෙකක් න ะ. ඒ වගේ දෙගුණයක්. එහෙනම් 2යි p. ඔය පෑන් දෙකක මිල. පැන්සලක්. එහෙනම් q. එක පැන්සලක් අපි ගන්න පැන්සලක්. එහෙනම් වියදම කියන්නේ මේ දෙක එකතුවනේ. පෑන් දෙකේයි පැන්සලේයි මිලේ එකතුව රුපියල් 40යි. ඔන්න පළවෙනි සමීකරණ. ඊට පස්සේ පෑන් දෙකක් හා පැන්සල් තුනක්. යා ඊට පස්සේ පෑන් දෙකකුයි පැන්සල් තුනකුයි ගන්න. පෑන් දෙකක් කියන්නේ 2යි p. පැන්සල් තුනක් කියන්නේ එක පැන්සලක් q කියන්නේ පැන්සල් තුනක් කියන්නේ 3යි q. මිලදී ගන්නට රුපියල් 60ක් වියදම් වේ. ඔන්න දෙවෙනි සමීකරණ. සමීකරණය හදාගත්තට පස්සේ එතනින් එහාට විසඳන්න ඔබලා දන්නවා. ඒක නිසා මෙම ගැටලුවත් මම හදන්න යන්නේ නැහැ. ඔබ වීඩියෝ යටින් කමෙන්ට් කරන්න පෑනක මිල මෙච්චරයි පැන්සලක මිල මෙච්චරයි කියලා. මේ ප්‍රශ්න පහක් තියෙනවා. මේ ප්‍රශ්න පහේම උත්තර ඔයාලා මට කමෙන්ට් කරන්න ඕනේ. වීඩියෝ එකේ යටින්. right. අපි තව ගානක් බලමු. දොඩම් ගෙඩි දෙකක මිල සහ තැඹිලි ගෙඩියක මිල රුපියල් 80ක් වේ. දොඩම් ගෙඩි දෙකක් සඳහා වැයවන මුදලින් තැඹිලි ගෙඩි 3ක් මිලදී ගත හැකිය. දොඩම් ගෙඩියක හා තැඹිලි ගෙඩියක මිල වෙන වෙනම සොයන්න කියලා කියනවා. මේකෙත් පුතාලා අපිට තැඹිලි ගෙඩිය දුන්නේ නැහැ. අපි මෙහෙම කරමු. දොඩම් ගෙඩියක මිල ගමු අපි x කියලා. තැඹිලි ගෙඩියක මිල අපි ගමු y කියලා. දැන් කියවන්න බලන්න. දොඩම් ගෙඩි දෙකක්. එකක් x නම් පුතා දෙකක් 2x. වැඩි හිතන්න යන්න එපාග. නේද? කියවන ගම සමීකරණ ගොඩනගමු. දොඩම් ගෙඩි දෙකක්. එකක් x නම් දෙකක් 2x. තැඹිලි ගෙඩියක්. එහෙනම් y එකයිනේ ගන්න. රුපියල් 80ක් වැය වේ. ඔන්න පළවෙනි සමීකරණ. හරි ලේසි. ඊළඟට ආයෙත් කියනවා දොඩම් ගෙඩි දෙකක්. එහෙනම් 2x. සඳහා වැය වෙන මුදලින් තැඹිලි ගෙඩි 3ක් ගන්න පුළුවන්.
තැඹිලි තුන කියන්නේ තුන. ඒ කියන්නේ දොඩම් ගෙඩි දෙකක් කියන්නේ 2යි. තුනක් කියන්නේ 3යි. ගන්න පුළුවන් කියන්නේ දොඩම් ගෙඩි දෙකක් ගන්න සල්ලි වලින් තැඹිලි ගෙඩි තුනක් ගන්න පුළුවන් කියන එක තේරුම මොකද්ද පුතාලා? දොඩම් ගෙඩි දෙකක මිල සමානයි තැඹිලි ගෙඩි තුනක මිලට. එහෙනම් මේක තමයි අපේ ඊළඟ සමීකරණය. මෙයා නම් කරනවා මම දෙවෙනි සමීකරණය කියලා. ඔන්න පුතාලා ඔයාලට පුළුවන් මේ විදිහට සමගාමී සමීකරණ ගොඩනගා ගන්න පුළුවන්. බලන්න ඊළඟ ගැටලුව. පුතාලට පුළුවන් මේ ගාන උත්සාහ කරන්න try කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක පෝස් කරන්න සමීකරණය ගොඩනගා ගන්න බලන්න. හරි මං හිතනවා ඔබ සමීකරණ ගොඩනගුවා කියලා. මේකේ මම ගන්නවා මෙහෙම. මාළං රුපියල් 10 කාසිනේ. මං ගන්නවා රුපියල් 10 කාසි ගණන මං ගන්නවා x කියලා. රුපියල් 20 කාසි ගණන මං ගන්නවා y කියලා. දැන් මොන මං ගාන කියවන්න යන්නේ. මා ළඟ 10 හා 20 කාසි 30ක් ඇත. ඔක්කොම 30ක් තියෙනවා. හොඳට ප්‍රශ්නේ කියලා තේරුම් ගන්න. 10 හා 20 කාසි 30ක් කාසි 30ක් තියෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ කාසි ගණනයි මේ කාසි ගණන එකතුව තමයි අපින් ඔය 30යි කියලා කියන්නේ. මේක පළවෙනි සමීකරණය. ඒ වාගේ වටිනාකම 350යි. වටිනාකම කියන්නේ හරි. එක 10 කාසියක් 10යිනේ කාසි දෙකක් 20යි නේද අපි කාසි x ප්‍රමාණයක වටිනාකම හොයන්නේ කොහොමද? මේ 10 x ෙන් ගොඩ වෙනවා 10x වෙනවා නේද? 20 ඒවා y. දැන් රුපියල් 20 කාසියක් තියෙනවනේ. එක කාසියක් 20යි කාසි y ප්‍රමාණයක මෙල 20යි y. වටිනාකම කියන්නේ මේ දෙකේ එකතුව. එහෙනම් 10යි x දාන 20යි y සමානයි 350. අපිට පුතාලවල මේක සරල කරන්න පුළුවන් මේ හැමෝ ගාම 10න් බෙදනවනේ. මුළු සමීකරණයම 10න් බෙදන්න පුළුවන් ඕන. බෙදුවොත් අපිට යන සම්බන්ධයක් x දාන 2y සමානයි 35යි කියලා. මේක දෙවෙනි සමීකරණය. ඔන්න සමීකරණ දෙක හරි. එහෙනම් ඔයාලා එහෙනම් මේකත් සදලා වීඩියෝ කැටින් කමෙන්ට් කරන්න ඔක්කොම ටික එකට කරන්න නේද? 10 කාසි මෙච්චරක් තියෙනවා 20 කාසි මෙච්චරක් තියෙනවා කියලා කමෙන්ට් කරන්න.